අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේ DC by Dr. අන්දිරි YouTube channel එකට. අද අපි ඒතකොට කතා කරන්න යන්නේ මම කලින් වීඩියෝස් වල කියලා ඇති මතක තියාගන්නයි තේරුම් ගන්නයි. අමාරු වුණාම අපිට පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික්ස් කිහිපයක් ගැන. එකක් තමයි ෆයින්මන් ටෙක්නික්, දෙවෙනි එක ස්පේස් රෙපිටිෂන්, තුන්වෙනි එක ෆ්ලෑෂ් කාඩ්ස්. ඒතකොට ඒකේ මේ ෆයින්මන් ටෙක්නික් එකට අදාළ වීඩියෝ එක තමයි මේ කරන්න යන්නේ. ඉතින් මේක ඇත්තටම අනිත් ටෙක්නික්ස් දෙක බොහෝ දුරට අපිට යොදා ගන්න පුළුවන් මතක තියාගන්න උදව් කරන්න. මේ ටෙක්නික් එක මතක තියාගන්න වගේම විශේෂයෙන් බයෝ වගේ විෂයක් මතක තියාගන්න වගේම කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ විෂයන් වල තමන්ගේ අවබෝධය වැඩි කරගන්න පවා පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික් එකක්. ඒ හින්දා මම කියලා දෙන්න හිතන් ඉන්න ටෙක්නික්ස් තුනෙන් වැදගත්ම එක මේක. මේක කොට දාන්න පුළුවන් නම් අනිත් දෙක ලොකුට නැතත් කමක් නැහැ. ඉතින් අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි, මුලින්ම මිනිස්සෙගේ දැනුම ගත්තාම දැනුමේ අවස්ථා තුනක් තියෙනවා. එකක් දැන ගැනීම, දෙවෙනි එක තේරුම් ගැනීම, තුන්වෙනි එක අවබෝධය. මම නිව්ටන්ගේ දෙවෙනි නියමය යොදාගෙන මේක පැහැදිලි කරන්නම්. දැන ගැනීම කියන්නේ දැන් නිව්ටන්ගේ දෙවෙනි නියමය කියනවනේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව බලයට සමානයි කියලා. එතකොට දැන ගැනීම ඔන්න ඔය කියන කොටස පොඩි ළමයෙක්ට දෙක වසරේ ළමයෙක්ට අපිට කියලා දෙන්න පුළුවන්. ඉතින් එයා ඒක දැනගන්නවා. ඊට පස්සේ පොර ගිහිල්ලා හැමතැනම කියනවා ඕන්න ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව බලයට සමානයි කියලා. එච්චරයි. ඊට වඩා දෙයක් එයාට නැහැ. හැබැයි තේරුම් ගැනීම කියන එක අපිට O level කාලේදීත් අපිට දෙවෙනි නියමය උගන්වනවා. එතකොට ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන එක බරපතලව නොකිය අපිට කියන්නේ ස්කන්ධය ත්වරණයෙන් වැඩි කරාම අපිට බලය ලැබෙනවා කියන එක. A level වලට ආවම තමයි ඒක තව ත්වරණය කියන එක ස්කන්ධයෙන් වැඩි නොකර ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය බලයට සමානයි කියලා උගන්වන්නේ. කොහොම වුණත් O level වලදී අපි තේරුම් ගැනීම කියන තැනට එනවා. ඒ කියන්නේ අපිට පුළුවන්කම ලැබෙනවා F සමානයි ma වල මුයි a දුන්නොත් F වගේ දෙයක් හොයලා ගන්න. හරි. හැබැයි අපිට අවබෝධය කියන තැන O level වලදී ලැබෙන්නේ නැහැ. ඒක ඕගොල්ලන්ට මේ වෙලාවේ අවබෝධ වෙලා ඇති. අපිට තේරුම් ගැනීම විතරයි තිබුණේ. නිව්ටන්ගේ දෙවෙනි නියමය ගැන අවබෝධයක් කවදාවත් අපිට නොතිබුණු බව ඕගොල්ලන්ට A level වලට නිව්ටන්ගේ නියම තුන ඉගෙන ගන්නකොට තේරෙන්නේ නැති කියලා මම හිතනවා දැන්. ඒක ඒ නිසා අවබෝධය කියන්නේ තේරුම් ගැනීමට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒක යෙදීම් වලදී, ඇප්ලිකේෂන්ස් වලදී, ඒ කියන්නේ සැබෑ ලෝකයේදී තමන් තේරුම් ගත්ත දේ යොදා ගන්න පුළුවන් නම් අන්න ඒකට තමයි අවබෝධය කියන්නේ. ඒ හින්දා තේරුම් ගැනීමයි අවබෝධය කියන්නේ වචන දෙකක්. සංකල්ප දෙකක්. ඉතින් ඔන්න ඔය විදිහට අවස්ථා තුනක් තියෙනවා දැනුම සම්බන්ධයෙන්. ඒතර මේ අවස්ථා තුනෙන් A level ගොඩ දාන්න නම් මෙන්න මේ කියන තුන්වෙනි අවස්ථාවට අපිට අනිවාර්යෙන් එන්න සිද්ධ වෙනවා. හරි. ඉතින් මේ ෆයින්මන් ටෙක්නික් එකකින් පටන් ගත්තොත් රිචඩ් ෆයින්මන් කියලා විද්‍යාඥයෙක් තමයි මේක හොයාගත්තේ. එයාගේ විශේෂත්වය කිව්වොත් මම ඒක අන්තිමට කියන්නම්. එයා කියලා දිනවා මෙන්න මේ දේ. What I cannot create, I don't understand. ඒ කියන්නේ මට යමක් නිර්මාණය කරන්න බැරි නම් මගේ දැනුමෙන් ඒ දැනුමේ මම අවබෝධ කළ යමක් නොවේ කියන එක. ඒ කියන්නේ එයාට අවබෝධ නැහැලු. එයාට තමන් ගාව තියෙන දැනුමෙන් මේ දැනුමෙන් එයාට යමක් නිර්මාණය කරන්න බැරි නම් සරලව කිව්වොත් ඒ කියන්නේ ඇප්ලයි කරලා මොන හරි අලුත් දෙයක් කරන්න බැරි නම් ඒ දැනුම එයා අවබෝධ කළ යමක් නොවන බව එයා තේරුම් ගන්නවා. ඒක තමයි මේකෙන් කියලා තියෙන්නේ. ඉතින් මම මේ කියන කොටස රිචඩ් ෆයින්මාන්ගෙනුත් පැහැදිලි වෙනවා කියලා මම හිතනවා. ඊට පස්සේ අයින්ස්ටයින්ගේ කතාවක් තියෙනවා if you can't explain it simply ඔබට යමක් සරලව තේරුම් කළ නොහැකි නම් you don't understand it well enough. ඔබ එය ප්‍රමාණවත් තරම් තේරුම් අරගෙන එහෙම නැත්නම් අවබෝධ කරලා නැහැ කියන එක. ඉතින් යලි ලෝකේ ඉන්න විශිෂ්ටතම විද්‍යාඥයෝ දෙන්නෙක් මේ කතා දෙකෙන් කියන්නේ අවබෝධය කොච්චර වැදගත්ද කියන එක. තේරුම් ගැනීම කියන පාර්ට් එකෙන් නැවතිලා හරියන්නේ නැහැ කියන එක. හරි. ලංකාවේ ඇත්තටම කිව්වොත් මේ වීඩියෝස් මම හිතන්නේ 4-5ක් විතර තියෙනවා මේ ෆයින්මන් ටෙක්නික් එක ගැන. يعني හොඳ දක්ෂ YouTubers-ලා කරන කිසිම අඩුපාඩුවක් නැහැ වගේ. එනකොට පොඩි අවුලකට තියෙන්නේ ඒ වගේ අර උදාහරණයක් සහිතව පැහැදිලි කරලා නැති එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ෆයින්මන් ටෙක්නික් එක කියලා දීලා ඒක යොදාගන්නේ කොහොමද කියන එකත් ඕගොල්ලන්ට කියන්න. නැත්තම් මේ බොහෝ දෙනෙක් ඒක යොදා ගන්න හැටි ගැන අවබෝධයක් එන්නේ නැති නිසා. හරි. දැන් මේ සරලව පැහැදිලි කරනවා කියන එක අවසාන සිම්ප්ලි සරල. එතකොට මොකද්ද සරල කියන්නේ? සරල කියන්නේ සරලව පැහැදිලි කරන්න පුළුවන් නම් Tamanට යමක් සරල බවට කිසියම් අර්ථ දැක්වීමක් තියෙන්න ඕනනේ. මම හිතනවා අර්ථ දැක්වීම Tamanට පුළුවන් වෙන්න ඕනේ. Tamanගෙන් යම් කිසි තියරි එකකින් අහන ප්‍රශ්න ටික තියෙනවානේ. අන්නේ ප්‍රශ්න වලට ඇල්ගොරිතම් එකක් හදන්න. ඊට වඩා තව සරල කරන්න කාටවත් බෑ. එහෙනම් සරල බවට අර්ථ දැක්වීම අද ඉඳන් මම හිතනවා ඇල්ගොරිතම් හදන්න පුළුවන් වෙන්න ඕනේ. කිසියම් Tamanට දෙන තියරි එකකින් අහන ප්‍රශ්න සෙට් එකට උත්තර දෙන්න පුළුවන්. හරි. හැබැයි අපිට එතනට යන්න බෑ. හේතුව ඕගොල්ලෝ ඉගෙන ගන්න අය මිසක් උගන්වන්නේ නැහැ නෙවෙයිනේ. ඒතර ඕගොල්ලන්ගේ වගකීමක් නැහැ ඇල්ගොරිතම් නිර්මාණය.
ඉතින් ඕගොල්ලෝ ඊට වඩා මෙහා තැනකින් නතර වුණාම ඇති. හැබැයි කවුරු හරි කාට හරි වෙලාව තියෙනවා නම් කවුරු හරි ගොඩක් දක්ෂයි නම් කිසිම අවුලක් නැහැ. ඇල්ගොරිතම් එකක් නිර්මාණය කරන තැනට යන්න. එතන තමයි අවසාන කෙලවර කියලා මම විශ්වාස කරන්නේ. හරි. අපි බලමු ෆයින්මන් ටෙක්නික් එකේ විස්තරය. හරි. මෙහෙමයි. ෆයින්මන් ටෙක්නික් එක ගත්තාම ඒකේ පියවර 4ක් තියෙනවා. එතකොට මම උදාහරණයක් අන්තිමට කියන්නම්. මේ පියවර 4 අපි විස්තර කරගමු. ටෙක්නික් එක ගත්තාම මුලින්ම ඔයා තෝරගන්න ඕනේ කිසියම් මාතෘකාවක් එහෙම නැත්නම් කිසියම් සංකල්පයක්. මෙතනදී විෂය ගැටලුවක් නැහැ. කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි එහෙම නැත්නම් accounting මොනවා හරි ආර්ට්ස්, බුද්ධ ආගම ඕන දෙයක් ඔයාලට තෝරගන්න පුළුවන්. හැබැයි මම මේක අදාළ කරලා කියන්නේ කෙමිස්ට්‍රි වලට. හෝ ෆිසික්ස් වලටත් අදාළ කරන්න පුළුවන්. එතකොට වෙන කවුරු හරි මේක අහනවා නම් වෙන විෂයක් කරන කෙනෙක් ඒගොල්ලෝ අනිවාර්යෙන් මේක Tamanට ගැළපෙන විදිහකට හදාගන්න. අනිවාර්යෙන් මම මේ කියනකට වඩා සරල විදිහක් වෙයි ඒක. මොකද කෙමිස්ට්‍රි ෆිසික්ස් තමයි ඉගෙන ගන්න තියෙන සංකීර්ණම දෙක නිසා. හරි. එතකොට සංකල්පයක් එහෙම නැත්නම් මාතෘකාවක් තෝරගන්න ඕනේ. මේ මාතෘකාව වෙන දිග ජාතකයක් වගේ ලොකු මාතෘකාවක් වෙන්න බෑ. උදාහරණයක් ලෙස පරමාණු කාර්යය. එහෙම නැත්නම් විද්‍යුත් ඍණතාව. එහෙම නැත්නම් සමාවයවික. සමාවයවික වලත් ගොඩක් පොඩි කොටසක් වෙන්න ඕනේ. එක්ක ව්‍යුහ සමාවයවික. නැත්නම් ත්‍රිමාන සමාවයවික. අන්න ඒ වගේ පොඩි කොටසක් වෙන්න ඕනේ. බරපතල විශාල මාතෘකාවල් තෝරගන්න බෑ. එක්ක සංකල්පයක් තෝරගන්න ඕනේ. හරි. ඊළඟට ඔයා එක පාඩම් කරගන්න. පොත බලලා පාඩම් කරගන්න. කොහෙන් හරි Tamanට අවශ්‍ය දැනුම ලබා ගන්න තමන්ගේ රිසෝසස් තියෙනවානේ. එතනින් ඒක පාඩම් කරගන්න. හරි. ඒකට මහා ලොකුලක් ගන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ ඔයා පටන් ගන්න ඕනේ ඒක උගන්වන්න. මොකද ලෝකේ තියෙන ඉගෙන ගන්න හොඳම විදිය උගන්වන එක. එතකොට උගන්වන්න පටන් ගන්න ඕනෙත් තමන්ගේ A level කරන යාළුවෙක්ට නෙවෙයි. ඒක A level කරන තමන්ට එක්කම කෙමිස්ට්‍රි කරන යාළුවෙක් ඉන්නවනම් එයාට මේව උගන්වලා වැඩක් නැහැ. හේතුව එයාත් මේක සම්බන්ධයෙන් යම්කිසි ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක්. එහෙම දැනුමක් තියෙන කෙනෙක්ට මේක උගන්වනකොට එයාට කොහොමත් ඒක තේරෙන්න තියෙන ඉඩ වැඩි. ඔයා මේක උගන්වන්න ඕනේ ඔයාගෙන් මේ සම්බන්ධයෙන් දැනුමක් නැති කෙනෙක්ට. උදාහරණයකට ඔයාගේ අම්මට උගන්වන්න පුළුවන් අම්මා බයෝමැත්ස් කරලා නැත්තම්. ඊට පස්සේ ඔයාට ඕන නම් O level කරන නංගි මල්ලි කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලෝ බයෝලොජි මැත්ස් ගැන ලොකු අවබෝධයක් නැහැනේ. ඒතකොට එහෙම කෙනෙක්ට කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයොලොජි උගන්වන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ දිගටම වයි කියන ප්‍රශ්නේ අහනවා. මේ වයි කියන ප්‍රශ්නේ අහන එක මිනිස්සු කුඩා කාලේදී බොහෝ දුරට කරනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියන එක. ලොකු වෙනකොට තමයි ඒක මොට්ට වෙලා ගිහිල්ලා මේ වයි කියන ප්‍රශ්නේ අහන එක නතර වෙන්නේ. ඉතින් මේ වයි කියන ප්‍රශ්නේ කවුරු හරි අහනවා නම් ඔයාගෙන් ඒ හැම ප්‍රශ්නයකටම ඔයාගාව උත්තර තියෙනවා නම් අන්න ඔයා ඉගෙනීම දක්ෂ ලෙස කරගෙන යනවා. හරි. එතකොට පුළුවන් තරම් උගන්වන්න පුළුවන් තරම් පොඩි කෙනෙක්ට. ඒක තමයි හොඳම දේ. හරි. ඊට පස්සේ ඔයා මේකෙන් යනවා දෙවෙනි ස්ටෙප් එකට. මේක තමයි වැදගත්ම ස්ටෙප් එක මෙතන තියෙන. හරි. ඔයා මේක දැන් පැහැදිලි කර කර ඉන්නකොට අපි හිතමු පරමාණු කාර්යය ඔයා පැහැදිලි කරනවා. පැහැදිලි කරනකොට එකපාරට ඔයා කොහෙද හරි හිර වෙනවා. විශේෂයෙන් ටෙක්නිකල් ටර්ම්ස් වලදී. ඒ කියන්නේ පාරිභාෂික වචන වලදී. උදාහරණයකට දැන් න්‍යෂ්ටික ආකර්ෂණය කිව්වහම ගොඩක් අයට මොනවවත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නිවාරක ආචරණ කිව්වහම මේවා බරපතල සිංහල වචන. ඉතින් මේකෙන් කියවෙන දේ වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලා පැහැදිලි කරගත නොහැකිව ඔයා හිර වෙන තැනදී යලිත් ඔයා ඉගෙනගත් නෝට් එක බලන්න ඕනේ. එහෙනම් ආපහු නෝට් එකට යන්න ඕනේ. ආයෙ පාඩම් කරන්න ඕනේ. එහෙම ගිහිල්ලා ආපහු ඔයා නොදන්න කෙනාට උගන්වන්න ඕනේ. ඒ නිසා මෙහෙට ඔය තැන් දෙපැත්තටම අපි යන්න ඕනේ. මේක තමයි ගුරා ගොඩ යන තැන. ඒ කියන්නේ ඔයා ගොඩ යන තැන. ඔබට නොතේරුණ දේ ඔබ තේරුම් ගන්න මෙන්න මේ දෙවනි පියවරේදී. දෙකෙන් ආපහු ඔයා එකට යනවා. එකෙන් දෙකට, දෙකෙන් එකට. එහෙම ගිහිල්ලා Tamanට පැහැදිලි නැති හැම තැනක්ම Taman නෝට් එකෙන් බලලා Taman පැහැදිලි කරගන්නවා. හරි. ඔය වෙද්දි දැන් ඔයා හිතනවා හරි මට පැහැදිලි නේ. එහෙනම් අනිත් එක්කෙනාටත් පැහැදිලි කරන්න පුළුවන් නේ කියලා. අන්න එතන තමයි අපි වරද්දා ගන්න පොයින්ට් එක. මෙතනට වෙනකොට ඔයා පාඩම් කරනකොට ඔයා දැන ගැනීම, තේරුම් ගැනීම, අවබෝධ කියන තුනම මෙතනදි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතනදි තුනම වෙන්න පුළුවන්. හැබැයි මෙතනට එනකොටත් දැන ගැනීම, තේරුම් ගැනීම කියන අවස්ථා දෙක පහු කරලා ඉඳි. හැබැයි අවබෝධ කියන අවස්ථාව ඔයාලට මෙතනදි නැති වෙන්න පුළුවන්. ඔයා හිතනවාදී දැන් මං ගොඩනේ මට පැහැදිලි කරගන්න පුළුවන් වුණානේ. අර පොඩි එකාට පැහැදිලි කරලාට එයාට තේරුම් නැති වුණාට කමක් නැහැ කියලා. එහෙම බෑ. එයාටත් තේරෙන්න ඕනේ. හරි. එහෙනම් තුන්වෙනි පියවර සාර්ථකව 1 2 3 හරි. එක මේක සංකල්පයක් තෝරාගෙන ඒක පාඩම් කරන එක. 1 2 මේක 3 මේක 4 මේක. එතකොට සාර්ථකව එහෙත් සංකීර්ණව පැහැදිලි කරපු දේවල් තියෙනව නේද? ඒ කියන්නේ Taman ගොඩ, ගුරා ගොඩ. හැබැයි ගෝලයා ගොඩ නැහැ. ගෝලයා ගොඩ නැත්තේ ගෝලයට තේරෙන්න පුළුවන් තරම් සරලව ඔයා ඒක පැහැදිලි කරලා නැහැ. ඔයා සාර්ථකයි. ඔයා ගොඩ, ඔයා හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඔයාට තේරෙනවා ඔයා පැහැදිලි කරන එක හොඳයි කියලා. හැබැයි එයාට තේරෙන්නේ නැහැ. හේතුව එයා මේ මාතෘකාව ගැන නොදන්න කෙනෙක් නිසා.
එහෙනම් සාර්ථකව එහෙත් සංකීර්ණව පැහැදිලි කරන ලද කරුණු තවදුරටත් සරලව පැහැදිලි කරන්න ඔයා try කරන්න ඕනේ. අන්න එතනදී තමයි අසන්නාට නොතේරුණු දේ. එහෙම නැත්නම් ගෝලයා ගොඩ යන අවස්ථාව. ඔන්න ඔතනදී තමයි හැමදේම ඉවර වෙන තැන. එතකොට අන්න ඒක නොදන්නා කෙනාට උගන්වන්න පුළුවන්. ආපහු පස්සට ඇවිල්ලා රිවිව් කරන්න පුළුවන්. රිවිව් කරලා ඔයා බලන්න ඕනේ ඔයාට තවත් සරලව මේක පැහැදිලි කරන්න පුළුවන්ද කියන එක බල දෙපැත්තට යන්න ඕනේ. ඔන්න ඔතනදී තමයි ෆයින්මාන් ටෙක්නික් එක ඉවර වෙන්නේ. හරි. ඉතින් අවබෝධය කියන තැනදී මෙන්න මෙතනදී තමයි ඇත්තටම අවබෝධය සම්පූර්ණ වෙන්න පුළුවන් උපරිම තැන. මෙහෙදි සම්පූර්ණ වෙන්න පුළුවන් තමන් දක්ෂයෙක් නම්. හැබැයි මෙතනදී දක්ෂ වුණත් නැතත් සම්පූර්ණ වෙන්න ඕනේ. හැබැයි ඒත් දැන් මෙතනදී අපි පාස් පේපර්ස් කරන්න ඕනේ අවබෝධය ලැබිලා නැත්තම්. කියන්නේ පාස් පේපර්ස් කියන එක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතනට. මෙහෙට නෙමෙයි. අවබෝධය ලබා ගන්න තමයි අපි පාස් පේපර්ස් කරන්නේ. මොකද පාස් පේපර්ස් කියන්නේ පැටර්න් රෙකග්නිෂන් එකක්. ඒ කියන්නේ දිගින් දිගටම අහන ප්‍රශ්න සියල්ලේම මොන හරි රටා තියෙනවා. අපේ මොලේ ඒ රටා අපටත් නොදැනුවත්වම අඳුර ගන්නවා. අන්න එතනදිත් අපිට අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ අනිත් කෙනාට උගන්වන කොටසේදී නොලැබුණු අවබෝධයක් පාස් පේපර්ස් කරද්දිත් ලැබෙන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ක්‍රමයේ විතරක් කළා ගොඩ යන්න පුළුවන් කියන එක සාර්ථක නොවෙන්න පුළුවන්. පාස් පේපර්ස් කිරීමෙනුත් අපිට පැටර්න් රෙකග්නිෂන්, ඒ කියන්නේ රටා හඳුනාගෙන අවබෝධය ලබා ගන්න පුළුවන්. මේවා ඇප්ලයි වෙන හැටි අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඉන්නේ ඔය ටික තමයි එතකොට මට කියන්න තියෙන්නේ මේක සම්බන්ධයෙන්. අපි උදාහරණයක් අරගෙන බලමු පරමාණුක අරය. හරි. දැන් අරේ අර්ථ දැක්වීම නෙමෙයි. දල වශයෙන් අරය කියලා කියන්නේ පරමාණුවක න්‍යෂ්ටියේ ඉඳන් අවසාන ඉලෙක්ට්‍රෝනට තියෙන දුර. එහෙනම් මෙතන ඉඳන් මෙතනට තියෙන දුර. ඔක තමයි අරය කියලා කියන්නේ. අරයන් වර්ග තියෙනවා. හරිම අර්ථ දැක්වීම ඕක නෙවෙයි. කාට හරි අරය ගැන පාඩම බලන්න ඕන නම් ඒකට මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒක ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. මම දැනට මේ කියන්නේ අපි කොහොමද ෆයින්මාන් ටෙක්නික් එක පාවිච්චි කරන එකට උදාහරණ මේ විස්තර කරන්න යන්නේ. ඒතර පරමාණුවක හෝ අයන එක අරයට බලපාන සාධක තියෙනවනේ. ඒතර බලපාන සාධක වලින් අපි පටන් ගන්නෙ. හරි. එහෙනම් ශක්ති මට්ටම් ගණන, න්‍යෂ්ටික ආකර්ෂණය, නිවාරක ආචරණ බලය කියලා බර සිංහල වචන ටිකක් අපිට හම්බ වෙනවා. එහෙනම් මේ බර සිංහල වචන ටික හලා ගන්න ඕනේ අපි. ඒ ටික හලාගන්නේ මෙන්න මේ විදිහට. ශක්ති මට්ටම් ගණන කිව්වහම ඒක එච්චරම බර සිංහල වචනයක් නෙවෙයිනේ. උදාහරණයකට ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් ටිකේ ශක්ති මට්ටම් 2යි. සෝඩියම් ටිකේ 3යි. පොටෑසියම් ටිකේ 4යි. එහෙනම් අපිට ඒක එච්චර බරපතල ගැටලුවක් නෙවෙයි. හරි. හැබැයි න්‍යෂ්ටික ආකර්ෂණය කිව්වහම චුට්ටක් විතර සංකීර්ණ වෙන්න පුළුවන්. හරි. අපි මොකද කරන්නේ? න්‍යෂ්ටික ආකර්ෂණය කියන්නේ න්‍යෂ්ටි ඇති ප්‍රෝටෝන ධන ආරෝපණ වලින් පරමාණුවේ දුරින්ම ඇති ඉලෙක්ට්‍රෝනේ අදින එක. එහෙනම් ඒක පරමාණුවේ අරය අඩු කිරීමට බලපානවා. පරමාණුවේ අරය අඩු කරන්න බලපානවා. එහෙනම් න්‍යෂ්ටික ආකර්ෂණය ප්‍රතිලෝමයි පරමාණුක අරයට. ඒ කියන්නේ ආකර්ෂණය වැඩි වෙන්න ප්‍රෝටෝන වැඩි වෙන්න අරය අඩු වෙනවා. එතකොට න්‍යෂ්ටික ආකර්ෂණය කියන බරපතල වචනය අපිට P වලින් ප්‍රෝටෝන වලින් කෙලිම දක්වන්න පුළුවන්. එහෙනම් තවදුරටත් න්‍යෂ්ටික ආකර්ෂණය කියන බරපතල වචනේ අපිට වැඩක් නැහැ. අපි කෙලින්ම ප්‍රෝටෝන තියෙන්නේ සෝඩියම් වල 12යි 11යි ප්‍රෝටෝන. එහෙනම් P ගාන 11යි කියලා ලියාගන්න. එච්චරයි. ඊට පස්සේ තුන්වෙනි සාධකයට යනවා. නිවාරකාචරණ බලය. නිවාරකාචරණ බලය තවත් සංකීර්ණයි. නිවාරක කියන සිංහල වචනේ තේරුමවත් දන්නේ නැහැ නේ අපි. ඇත්තටම කිව්වොත් මේකේ නිවාරක කියන්නේ ෂීල්ඩින්. ඒ කියන්නේ පලිහක් වගේ ක්‍රියා කරනවා කියන එක. හරි. එතකොට ෂීල්ඩින් ඉෆෙක්ට් කියලා කියන එක තමයි නිවාරකාචරණ බලය කියන්නේ. එහෙනම් මේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත නිසා ඒවට පුළුවන් මේ දුරින්ම තියෙන ඉලෙක්ට්‍රෝනේ ඈතට තල්ලු කරන්න. එහෙනම් ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් එළියට මේ එළියම තියෙන ඉලෙක්ට්‍රෝනේ තවත් තල්ලු කළා. ඒකේ අරය වැඩි කරන්න උදව් කරනවා. එහෙනම් නිවාරකාචරණ බලය අරයට අනුලෝමයි. ඒ කියන්නේ නිවාරකාචරණ බලය කියන්නේ ඉලෙක්ට්‍රෝන ගාන ඒක අරයට අනුලෝමයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්න අරය වැඩි වෙනවා. එහෙනම් සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන ගානත් 11යි. එහෙනම් ඒක ලියා ගන්නවා. හරි. ඉතින් සෝඩියම් වල ශක්ති මට්ටම් ගාන 3යි. දැන් අපිට මේ සිංහල වචන ටික වැඩක් නැහැනේ. ඒ ටික අපිට ඕනේ පැහැදිලි කිරීම සඳහා පමණයි. පරමාණුක අරය හොයන ක්‍රියාවලියට අපිට ඕනේ R සමානුපාතිකයි N එකයට අරය වලින් දක්වන්න පුළුවන් රේඩියස් එකයට අරය සමානුපාතිකයි P ප්‍රෝටෝන අරය සමානුපාතිකයි E ඉලෙක්ට්‍රෝන. ඔච්චරයි. එතකොට මෙන්න මේ බයිලා ටික වැඩක් නැහැ දැන්. අපි බයිලා ඔක්කොම හැදුවා. එහෙනම් මම මේ යන්නේ මම පැහැදිලි කර ගැනීමට නොහැකිව හිර වෙන තැන් මට ආවේ නැහැ. හැබැයි මං හිර වෙන්නේ කොහෙද? ගුරුවරයෙක් හැටියට. මම ගොඩ දාන්න ඕනේ ගෝලයාව.
ගුරා ගොඩ කොහමද? මං ගොඩනේ මට මේ ටික පුළුවන්. මෙන්න මේ ටික තමයි මට බැරි. එහෙනම් මෙතන තමයි දරුණුම තැන. මේක ගොඩ දැම්මයි කියලා ඒ ලෙවල් වල සුපිරි ගොඩ යෑමක් බලාපොරොත්තු වෙන්න බෑ. මේක ගොඩ දැම්මොත් ගෝලයා ගොඩ. ඒ කියන්නේ ඔයාට හොඳට උගන්වන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ ඔයා you can't explain it simply කියන කතාව නැහැ දැන්. ඔයාට හොඳට පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ you have understood it well enough. ඉතින් අන්න ඒක තමයි පැහැදිලි කරන්න තියෙන්නේ මට. එහෙනම් මෙන්න මේ කොටස, මේ හතරවෙනි කොටස තමයි වැඩේ. එහෙනම් ඒක තමයි මම මේ කරන්නේ. මම ලොකු සිංහල බරපතල වචන ටික හලනවා. මම උපරිමයට සරල කරනවා. මීට වඩා මේක සරල කරන්න පුළුවන් කෙනෙක් කොහේවත් නැහැ. කොච්චරනේ සරල? ඕගොල්ලන්ටම තේරෙනවද මේක? හරි. එහෙනම් ඊළඟට ඕගොල්ලන්ට උගන්වනවා ශක්ති මට්ටම් මේ ආවර්තයක් දිගේ හරහට අරය අඩු වෙනවා කියලා. කාණ්ඩයක් දිගේ පහළට අරය වැඩි වෙනවා කියලා. ඒ ඇයි? අපි බලමු මේ සාධක තුන විචලනය වෙන හැටි. ශක්ති මට්ටම් ගණන මේ පැත්තට යනකොට නියතයක්. ශක්ති මට්ටම් 2යි. න්‍යෂ්ටික ආකර්ෂණය. ඒක වැඩක් නැහැ දැන්. ප්‍රෝටෝන ගාන තමයි අපි බලන්නේ. එහෙනම් ප්‍රෝටෝන ගාන මේ පැත්තට යනකොට වැඩි වෙනවා. නිවාරකාචරණ බලය කියන එක වැඩක් නැහැ. ඉලෙක්ට්‍රෝන ගාන බැලුවාම ඇති. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගානත් මේ පැත්තට යනකොට වැඩි වෙනවා. ඒ කියන්නේ එක සාධකයේ නියතයක්. දෙක සාධකයේ වැඩි වෙනවා. තුන සාධකයක් වැඩි වෙනවා. එක සාධකයේ නියතයක් හින්දා ඒ සාධකයෙන් අපිට උත්තර ගන්න බෑ. එහෙනම් අපි යනවා දෙක සාධකයට. දෙක සාධකයේ වැඩි වෙනවා කියන්නේ ප්‍රෝටෝන වැඩි වෙනවා කියන්නේ අරය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා කියන්නේ අරය වැඩි වෙනවා. එතකොට එක සාධකයක් අරය අඩු කරනවා අනිත් සාධකය අරය වැඩි කරනවා. එහෙනම් දැන් අපි හිර වෙනවා මෙතන. එහෙනම් ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ දෙවනි සාධකය ප්‍රබලයි තුන්වෙනි සාධකයට වඩා. අපිට ඒක උගන්වනවා. න්‍යෂ්ටික ආකර්ෂණ බලය යෙන් එන ඉෆෙක්ට් එක වැඩි නිවාරකාචරණ බලයට වඩා. අන්න ඒ නිසායි අරය අඩු වෙන්නේ. නැත්තම් අරය නොවෙනස්ව පවතින්න එපයි. ඇයි ඒ ප්‍රෝටෝන එකකින් වැඩි වෙනවා ඉලෙක්ට්‍රෝනත් එකකින් වැඩි වෙනවා හරහට යනකොට මෙහෙම. එහෙම වුණා නම් මේ දෙකම සමානව වැඩි වෙනවා. සමානව වැඩි වෙනවා නම් අරය වෙනස් වෙන්න බෑ. දෙන්නම සමානව වැඩි වෙලා අරය නියතව තියෙන්න ඕනේ. හැබැයි අපිට උගන්වන්නේ මොකක්ද? අරය අඩු වෙනවා කියලා. ඇයි අරය අඩු වෙන්නේ? දෙවෙනි සාධකයේ ප්‍රබලතාව තුන්වෙනි සාධකයේ ප්‍රබලතාවට වඩා වැඩි නිසා. හරි. අපි යම් පහලට ශක්ති මට්ටම් ගණන මොකද වෙන්නේ පහලට යනකොට 2යි 3යි 4යි කියකී ශක්ති මට්ටම් වැඩි වෙනවා. ඒ නිසා මේ සාධකයේ වැඩි වෙනවා. මේ න්‍යෂ්ටික ආකර්ෂණය පහලට මොකද වෙන්නේ? ප්‍රෝටෝන ගාන ඒවත් වැඩි වෙනවා. නිවාරකාචරණ බලය මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ගාන ඒවත් වැඩි වෙනවා. ඒ කියන්නේ සාධක තුනම වැඩි වෙනවා. දැන් මොකද්ද ප්‍රශ්නේ? සාධක දෙකක් උදව් කරනවා වැඩිවීම නිසා අරය වැඩි වෙන්න. එක සාධකයක් තියෙනවා ඒක වැඩි වුණොත් ඒ කියන්නේ න්‍යෂ්ටික ආකර්ෂණය වැඩි වුණොත් වැඩි වෙද්දී අරය අඩු වෙනවා. එහෙනම් සාධක දෙකක් උදව් කරනවා අරය වැඩි වෙන්න. එක සාධකයක් උදව් කරනවා අරය අඩු වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට හිතෙයි දෙන්නෙක් උදව් කරනවානේ අරය වැඩි වෙන්නේ. ඒ නිසා අරය වැඩි වෙනවා ඇති කියලා. හරි. අරය වැඩි වෙනවා තමයි. ඒ වැඩි වෙන්නේ නිවාරකාචරණ බලයේ සපෝට් එකකින් හින්දා නෙමෙයි. න්‍යෂ්ටික ආකර්ෂණයේ විරුද්ධතාවයෙන් හින්දාත් නෙවෙයි. ශක්ති මට්ටම් ගණන වැඩි වෙනවා නම් දෙවෙනි තුන්වෙනි සාධක බලන්නේ නැහැ. ඒ හින්දා ප්‍රමුඛ සාධකයේ 1 ප්‍රමුඛ සාධකයේ 1 වෙනවා. දෙවෙනියට ප්‍රමුඛ සාධකයේ 2 තුන්වෙනියට ප්‍රමුඛ සාධකයේ 3. ඒ නිසා අපි යනවා අති විශේෂ අවස්ථාවකට. මොකක්ද? ප්‍රමුඛතා පිළිවෙල කියන එකට. n ශක්ති මට්ටම් ගණන අරයට සමානුපාතිකයි අනුලෝමව ප්‍රෝටෝන ගණන අරයට ප්‍රතිලෝමයි ඉලෙක්ට්‍රෝන ගණන අරයට අනුලෝමයි. එහෙනම් අපි අර ලොකු බර වචන ටික හැලුවා. හලලා කෙලින්ම මෙතන සරල කරගත්තා. ප්‍රමුඛතා පිළිවෙලක් හොයාගත්තා 1 2 3 කියලා. එහෙනම් දැන් අරය හොයන්න යනකොට මෙන්න මේ දෙකේ අරය සසඳන්න දුන්නොත් ඔයා කරන්න ඕනේ මෙච්චරයි. එක සාධකේ. එහෙම නැත්නම් ශක්ති මට්ටම් ගාන ලිව්වා. ඒකෙන් උත්තරේ හම්බෙනවා නම් ඒ කියන්නේ 3යි නම් ශක්ති මට්ටම් ක්ලෝරින් වල මේකේ 2යි නම් ශක්ති මට්ටම් ගාන වැඩි නම් අරය වැඩි. ඒ හින්දා ක්ලෝරින් වල අරය ෆ්ලෝරින් වලට වඩා වැඩි. එතකොට 2 3 සාධක කවදාවත් බලන්නේ නැහැ. ඇයි බලන්නේ නැත්තේ? ප්‍රමුඛතාවයේ අනුව 2 3 සාධක වලට වඩා ප්‍රබලයි පළවෙනි සාධකයේ බලපෑම. 3 සාධකයට වඩා ප්‍රබලයි දෙවෙනි සාධකයේ බලපෑම. හරි. තව උදාහරණයක් බලමු. O සහ O2- අරය වැඩි. ඇයි කියලා හොයමු. ඔක්සිජන් වල ශක්ති මට්ටම් 2යි. O2- වල ශක්ති මට්ටම් 2යි. එහෙනම් ශක්ති මට්ටම් සමානයි. ඒ කියන්නේ මට පළවෙනි සාධකයෙන් උත්තරේ එන්නේ නැහැ. එහෙනම් මම යනවා දෙවෙනි සාධකයට. එතකොට මට හම්බ වෙනවා ප්‍රෝටෝන ගාන. ප්‍රෝටෝන ගාන කියන්නේ ප්‍රෝටෝන 8යි. ඔක්සිජන් O2- වලත් ප්‍රෝටෝන 8යි. ඒ කියන්නේ මට දෙවෙනි සාධකයෙන් උත්තරේ හම්බෙන්නේ නැහැ. එහෙනම් මට දැන් සිද්ධ වෙනවා තුන්වෙනි සාධකයට යන්න. එතනදි මට O වල ඉලෙක්ට්‍රෝන 8යි, O2- වල ඉලෙක්ට්‍රෝන 10යි, ඉලෙක්ට්‍රෝන වැඩි. ඉලෙක්ට්‍රෝන වැඩි නම් අරය වැඩි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වැඩි කෙනාගේ අරය වැඩි කියලා ලියන්න තියෙන්නේ. එතකොට ඇයි මම තුන්වෙනි සාධකයට ගියේ? 1 2 සාධක දෙකම සමාන වුණ නිසා විතරයි.
හරි. අපි මේක බලමු. සෝඩියමුයි මැග්නීසියමුයි. ශක්ති මට්ටම් 3 3. එහෙනම් ඒ සාධකයෙන් මට උත්තරේ එන්නේ නැහැ. එහෙනම් මට ඊළඟ සාධකයට යන්න වෙනවා. මැග්නීසියම් වල ප්‍රෝටෝන 12යි දෙවෙනි සාධකය. සෝඩියම් වල ප්‍රෝටෝන 11යි. එතකොට මැග්නීසියම් වල වැඩි. හැබැයි ප්‍රෝටෝන වැඩි වෙද්දී අරය අඩු වෙනවා. ඒ නිසා ප්‍රෝටෝන වැඩි කෙනාගේ අරය අනිත් පැත්තට තමයි එන්නේ. මම තුන්වෙනි සාධකයට යන්නේ නැහැ දැන්. ඇයි ඒ? තුන්වෙනි සාධකයේ වැදගත් නැහැ. මොකද දෙවෙනි සාධකයේ ප්‍රමුඛයි තුන්වෙනි එකට වඩා. එකෙන් උත්තරේ නාවොත් දෙකට යනවා. දෙකෙනුත් උත්තරේ නාවොත් විතරයි තුනට යන්නේ. උදාහරණේ මේ අවස්ථාව. මෙතනදී එකෙන් උත්තරේ එනවා. මෙතනදී දෙකෙන් උත්තරේ එනවා. මෙතනදී විතර අපිට තුනෙන් උත්තරේ ගන්න ඕනේ. ඉතින් තව උදාහරණ තියෙනවා ඔයගොල්ලෝ බලන්න. මේවට ධන ආයන, ඍණ ආයන, පරමාණු ඕන එකක් දාන්න පුළුවන්. දාලා උත්තරේ හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා පැහැදිලි උදාහරණයක් හම්බුණා කියලා. සරල කිරීමේ උපරිමය. එහෙම නැත්නම් ඇල්ගොරිතම් එකක් නිර්මාණය කරන අවස්ථාවට යනකම්ම මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඕගොල්ලෝ ඇල්ගොරිතම් හදන්න try කරන්න ඕනේ නැහැ. බරපතල වචන ටික අඩු කරගෙන ඒව සරලව පැහැදිලි කරලා සංකීර්ණ කොටස සරලව පැහැදිලි කරලා ගෝලයා ගොඩ දාන්න ඔයාලට පුළුවන් නම් ඔයා කොහොමත් ගොඩ. තවත් මදි නම් නෙවෙයි කොහොමත් ඔයා පාස් පේපර්ස් කරන්න ඕනේ පැටර්න් රෙකග්නිෂන් කරන්න. ඒ කියන්නේ අන්න එතන තමයි අවබෝධයේ අවසානය. මොකද ඔයා පැටර්න්ස් දන්නවා නම් විභාගෙට එන ඔයාගේ මොලේ ඒවා අඳුර ගන්නවා. එතකොට ගානක් දුන්නාම ඒ ගාන මීට කලින් හදපු ක්‍රමය මොලේට අවබෝධ වෙලා තියෙන. ඒ නිසා ඔයා අලුතෙන් මොකුත් හිතන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕනේ. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම හිතනවා මේකෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් අත් වෙයි කියලා අවසාන වෙනකම් බැලුවා නම්. කෙමිස්ට්‍රි වීඩියෝස් ඔක්කොම බලන්න. ෆිසික්ස් උත් පසන් දාන වීඩියෝස් තියෙනවා. ඒ ටිකත් බලන්න. ඔයගොල්ලන්ට ජය වේවා.